අම්මා තාත්තව මැරුණට පස්සේ අනේ මගේ කාර් එකේ අම්මවයි තාත්තවයි දාගෙන යන්න තිබ්බා කියලා හිතලා වැඩක් නැහැ. උපරිම තව අවුරුදු 5ක් ඇතුළත ඔයාලා ගාව රුපියල් කෝටියක් වත්කම තියෙන්න ඕන. ලෝන් එක ගෙවල ඉවර වෙද්දී ඕගොල්ලෝගේ වයස අවුරුදු 28යි. මේ පොඩි ගෙයක් විතරයි හම්බෙන්නේ. මේ A level වලින් A3ක් දා ගන්නවා කියන්නේ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් දා ගන්නවා කියන්නේ මහ දෙයක් නෙවෙයි. විභාගයට තව තියෙන්නේ මාස 3යිනේ. දැන් 2021 A level ලියන ළමයින්ට විභාගෙ ලියන්න වෙන්නේ මාස 3කින්. සම්පූර්ණ විභාගෙට තියෙන්නේ මාස 3යි. මම පොඩි කතාවක් කියන්නම්. දැන් ඔයාලා හිතන්න මේක ඔන්ලයින් ක්ලාස් එකක්නේ. ඔයගොල්ලොන්ට ෆිසිකල් ක්ලාස් ගිහිල්ලා හරි ඔන්ලයින් ක්ලාස් වලින් හරි කොහොම හරි විභාගෙ ගොඩ දාගන්න සිද්ධ වෙලා තියෙනවා. මගේ පුද්ගලික විශ්වාසය තමයි ඔන්ලයින් ක්ලාස් එකකින් විභාගෙ ගොඩ දාන්න පුළුවන්. පුළුවන් කියලා හිතුණත් ඔයාලට බෑ කියලා හිතුණත් මම පොඩි බය හිතෙන කතාවක් කියන්න යන්නේ. ඕගොල්ලොන්ට ওই වයසේදී තේරෙන්නේ නැති චුට්ටක් ලොකු වෙද්දී තේරෙන්න පටන් ගන්න. තව මාස 3කින් සමාජයට බැහැලා තනියම ඕගොල්ලෝ ජීවිතේ පටන් ගනිද්දී ඔයාලට තේරෙන්න පටන් ගන්න මේ කතාව ඇහුවාම චුට්ටක් දුක හිතෙයි. ඇහුවාම චුට්ටක් බය හිතෙයි. හැබැයි ඒක තමයි මේ ලෝකයේ ඇත්ත. හිතන්න දැන් මේ මාස 3ක ගේම් එක ප්ලේ කරන්න ඕනේ. ඇයි ඔයාලා? කියලා තමයි මම මේ කියන්නේ. ඒ නිසා හොඳට අහගන්න. හිතන්න මේ තමයි ඔයා 2021 මේ විභාගෙ ලියන ඔයා. මේ වෙද්දි එක්ක ඔයාගේ වයස අවුරුදු 19ක් විතර ඇති. එහෙම නැත්නම් පුතේ 20ක් ඇති 18ක් ඇති. මොකද සාමාන්‍යයෙන් ලංකාවේ A level ලියන්නේ අවුරුදු 19ට ආසන්න වයසකදී. මේ ගෙවෙන්නේ 2021 අවුරුද්ද. හරිද? ඉස්කෝලේ කියන විදිහට ටියුෂන් ගුරුවරු කියන තරම් ජීවිතේ ඇත්තටම සුන්දර නෑ. ඔක තමයි ඇත්ත යථාර්ථය. තව ටික දවසකින් විභාගය ඉවරුනාට පස්සේ රිසල්ට්ස් ආවට පස්සේ මේ මහ පොළොවේ තනියම කකුල් දෙකෙන් හිටගෙන ඔයාලා ජීවිතේට මුහුණ දෙන්න ඕනේ. එතකොට මට කියන්න සාමාන්‍යයෙන් මිනිස්සෙක් වුණාම දැන් 2021 නේ තව අවුරුදු 5ක් ගියාම 2026 ඔයාලට එතකොට අවුරුදු 25කට ආසන්නයි. සාමාන්‍යයෙන් මිනිස්සෙක් වුණාම එයාට මුලින්ම තියෙන්න ඕන දේ තමයි ජීවත් වෙන්න ගෙයක් තියෙන්න ඕන. අඩුම ගානේ තෙමෙන්නේ නැතුව යන්න මරූටියක් හරි කමක් නැහැ. පොඩි කාර් එකක් තියෙන්න ඕන. එදිනෙදා ජීවත් වෙන්න අසනීපයක් වුණාම බෙහෙත් ගන්න කාලා බීලා ඉන්න වැටුපක් තියෙන්න ඕන. මම මේ කියන්නේ බැරි වෙලාවත් හරි මේ විභාගේ ගේම් එක ගහගන්න බැරි වුණොත් A level වලට තව තියෙන්නේ මාස 3යි. මේ මාස 3 ඇතුළත මේ ගේම් එක ගහගන්න බැරි වුණොතින් හොඳ රස්සාවක් කරන්න බැරි වුණොතින් ඔයාලා වැටෙන්න යන අමාරුව ගැන තමයි මම මේ කියන්නේ. දරුවෝ සාමාන්‍යයෙන් තව අවුරුදු 5කින් ඔයාලා හිතන්නේ ලොකු ගෙවල් නෙමෙයි, බංගලා වගේ ගෙවල් නෙමෙයි, තට්ටු ගණන් වල ගෙවල් නෙමෙයි. පර්චස් 10ක ඉඩමක් ඇතුලේ තනි තට්ටුවක ගෙයක් හදාගන්න කීයක් යයිද? chat එකට දාන්න බලන්න. නිකන් හිතන්න එක පර්ච් එකක් ලක්ෂ 3 ගානේ පර්චස් 10ක් ගත්තොත් ලක්ෂ 30ක් යනවා. ඒකට ලක්ෂ 3 ගානේ කියලා මං කිව්වේ ඔයාලා කියේ අපේ පැත්තේ 60000ක් තියෙනවා කියලා. මං කියන්නේ අඩුම ගානේ බස් එකකින්වත් බැහැලා පයින් එන දුරක නේද? වතුර තියෙන තැනක, කරන්ට් එක තියෙන තැනක, ටිකක් ජනාකීර්ණ තැනක එක පර්ච් එකක් ලක්ෂ 3 ගානේ ගත්තොත් පර්චස් 10 ගන්න ලක්ෂ 30ක් යනවා. ලංකාවේ බඩු මිල වැඩි වෙන විදිහට අඩුම ගානේ කාමර දෙකක සිවිලින් නැතුව, ටයිල් නැතුව කාමර දෙකයි පොඩි බාත්රූම් එකයි සාලේ කුස්සියයි කෑම කාමරේ එක්ක ගෙයක් හදාගන්න සම්පූර්ණ කරන්න අඩුම ගානේ යනවා ලක්ෂ 50ක්. නැත්තම් ඉන්ටර්නෙට් එකේ මොකක් හරි සයිට් එකක ගහලා බලන්න ලක්ෂ 50ට හම්බෙනවද කියලා සුපෝකභෝගී ගෙවල් නෑ. ආසන්න වශයෙන් එතකොට ඉඩමටයි ගෙදරටයි යනවා ලක්ෂ 80ක්. නිකන් ඉන්ටර්නෙට් එකේ වාහනවල ගණන් ගහලා බලන්න. පරණ ඇල්ටෝ කාර් එකක් වුණත් ලක්ෂ 20ක් වෙනවා. පොඩිම වාහනයක් Benz නෙමෙයි, BMW නෙමෙයි, Jeep නෙමෙයි, හයිබ්‍රිඩ් වාහන නෙමෙයි, පොඩිම වාහනයක් ගන්න අඩුම ගානේ ලක්ෂ 20ක් යනවා. පොඩිම වාහනයක් ගන්න අඩුම ගානේ ලක්ෂ 20ක් යනවා. එතකොට වාහනේටයි ගෙදරටයි විතරක් රුපියල් කෝටියක් යනවා. මතක තියාගන්න අම්මා තාත්තා මැරුණාම වාහන අරගෙන එහෙම නැත්නම් ඕගොල්ලෝ ජීවිතේ අවුරුදු 40 දී ගොඩ ගිහිල්ලා අම්මා තාත්තා මැරුණට පස්සේ අනේ මගේ කාර් එකේ අම්මවයි තාත්තවයි දාගෙන යන්න තිබ්බා කියලා හිතලා වැඩක් නැහැ. තේරුණාද? අම්මා තාත්තා මැරුණට පස්සේ මැරණකන් ඒගොල්ලෝ කුලී ගෙවල් වල තියාගෙන මැරුණට පස්සේ ගෙයක් හදාගෙන අනේ මේ ගේ හදන වෙලාවේ කිරි උතුර වණ්ඩ අම්මයි තාත්තයි හිටියනම් කියලා හිතලා වැඩක් නැහැ. මතක තියාගන්න පුතේ. අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉද්දි ඔයාලා මේ දෙක සම්පූර්ණ කරගන්න නම් උපරිම තව අවුරුදු 5ක් ඇතුළත ඔයාලා ගාව රුපියල් කෝටියක් වත්කම තියෙන්න ඕනේ. රුපියල් කෝටියක් වත්කම තියෙන්න ඕනේ. ගේයි වාහනේ මේ මන්දිර නෙමෙයි මං කිව්වා තට්ටු ගණන් වල ගෙවල් නෙමෙයි පොඩි ඇල්ටෝ එකක් වගේ කාර් එකක් අරගෙන පොඩි ගෙයක් හදාගන්න කෝටියක් තියෙන්න ඕනේ. දැන් මං කියන්න යන්නේ මෙහෙම කතාවක්.
ඕගොල්ලෝ මේ ගෙදරට ලෝන් එකක් දැම්මොත්, මේ වාහනයට ලෝන් එකක් දැම්මොත්, දල වශයෙන් 108ක පොලි අනුපාතයකට ඔයාලට ගෙදරට ලෝන් එකක් දාගන්න පුළුවන්, වාහනයට ලෝන් එකක් දාගන්න පුළුවන්. මේක 10 වෙන්න පුළුවන්, හරිද? 12 වෙන්න පුළුවන්. මං කියන්නේ දල වශයෙන්. අපි හිතමු අවුරුදු 22ේදී ගෙදරට ලක්ෂ 80ක ලෝන් එකක් ගන්නවා. ඕගොල්ලෝ ගෙවන්න සල්ලි නැහැ කියලා අපි මේ ලෝන් එක අවුරුදු 20ක් පිටිපස්සට ගන්නවා. ඒ කියන්නේ අවුරුදු 20ක් මේ ලක්ෂ 80 මට ගෙවන්න දෙන්න. මතක තියාගන්න, එතකොට අවුරුදු 22ේදී ලෝන් එක ගත්තොත් ගෙදර ලෝන් එක ගෙවලා ඉවර වෙද්දී ඕගොල්ලොන්ගේ වයස අවුරුදු 42යි. ඒතොර ලස්සනම කාලේ ගිහිල්ලා ඉවරයි. කසාද බැඳලා ඇවිදින්න වෙන්නේ නැහැ. ඇයි ලෝන් එක ගෙවන්න වෙනවනේ. ආස දේවල් කණ්ඩ වෙන්නේ නැහැ. ලෝන් එක ගෙවන්න වෙනවනේ. නේ ළමයි හම්බෙච්ච කාලෙක ඒ ළමයිව ආස තැන් වලට එක්කයි යන්න වෙන්නේ නැහැ. පැහැදිලිද? ලෝන් එක ගෙවන්න වෙනවා. අඩුම ගානේ අවුරුදු 22න් ලෝන් එක අරගෙන ඒක අවුරුදු 5ක් 6ක් ඇතුළතවත් ගෙවන්න ගත්තොත් ලෝන් එක ගෙවලා ඉවර වෙද්දී ඕගොල්ලෝගේ වයස අවුරුදු 28යි. මේ පොඩි ගයක් විතරයි හම්බෙන්නේ. ඉන්ටර්නෙට් එකේ ලෝන් කැල්කියුලේටර් කියලා තියෙනවා. ඒකේ බලන්න ලක්ෂ 80 දාලා 100ට 8 කියන එකක් දාලා අවුරුදු 6කට ලෝන් එක දැම්මොත් මාසේ වාරිකය කීයක් එනවද කියලා. මම ඒකත් ඔයාලට හදලා පෙන්නන්නම්. ඔන්න දැන් මම ලෝන් කැල්කියුලේටර් කියන එක අරගෙන මම ලක්ෂ 80 දානවා. කියන්නේ ගෙදරට 80.5යි. එතකොට අපි අවුරුදු 6කට ගන්නවා කියලා හිතමු. මොකද අඩුම ගානේ අවුරුදු 28 වෙද්දිවත් ලෝන් එක ඉවරුන්නේ නැත්තම්, ගෙයක් වාහනයක් නැත්තම් තමන්ගේ ජීවිතේ වැඩක් නැති හන්දා. එතකොට අවුරුදු 6ක් කියලා කියන්නේ මාස විදිහට ගත්තොත් මාස 72යි. ඊට පස්සේ මම 100ට 8යි. මේ පොලිය වැඩි වෙන්න පුළුවන්. මම මේ කියන්නේ ලංකාවේ අඩුම පොලිය. 100ට 8 දැම්මොත් ලෝන් එකේ වාරිකේ විතරක් මම ඔයාලට පෙන්නන්නම්. ලෝන් එකේ වාරිකේ විතරක් එනවා මාසෙට. මේ පුංචි ගේ ඉඩමයි වෙනුවෙන්. මම මේ කියන්නේ අද දවසට සාපේක්ෂව මේක එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ගේ ඉඩමයි වෙනුවෙන් ලෝන් එකේ වාරිකේ විතරක් එනවා 1,40,265. මාසෙට මේ පුංචි ඉඩමේ මේ පුංචි ගේ හදාගන්න වාරිකේ එනවා 1,40,000. මේ 1,40,000 අවුරුදු 6ක් ගෙවන්න. අපි දැන් ඒ පොලි අනුපාතෙටම 108යි කියලා හිතන්නකෝ. ලක්ෂ 20ක කාර් එකක් බලමු. ඔයාලා හිතන්න එපා තව අවුරුදු 3කින් ලංකාවේ ලක්ෂ 20ට කාර් තියෙයි කියලා. මම මේ කියන්නේ පරණ පොඩි කාර් එකක්. දැනට සාපේක්ෂව. අපි ලක්ෂ 20ක් ගත්තොත් ඒත් අවුරුදු 6කට දාමු. කාර් එකේ වාරිකේ එනවා 35,066ක්. දැන් අපි මේ දෙක එකතු කරලා බැලුවොත් එහෙම ඔයාලට මාසෙට පොඩි මරුටි කාර් එකයි නැත්තම් පොඩි ඇල්ටෝ කාර් එකයි පොඩි ගෙයයි තනි තට්ටුවේ ගෙයයි වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙනවා මාසෙට එක මාසෙකට 1,75,330ක්. අවුරුදු 6ක් යනකම්. මට කියන්න A level fail වුණොත්, විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණොත්, තමන්ගෙම කියලා බිස්නස් එකක් ගොඩ දාගන්න බැරි වුණොත්, කොමියුනිකේෂන් එකක රීලෝඩ් දාන්න යන්න වුණොත්, 3 wheeler එකක් පදින්න වුණොත්, මම ඒව අව탁සේරු කරනවා නෙමෙයි. මේ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවිතේ ගෙවන්නේ කියලා 3 wheeler එක යන ගමන් අහලා බලන්න. පොඩි රස්සාවක් කරන්න වුණොත් 1,75,000ක් නෙමෙයි මාසෙට නිකන් 75,000ක්වත් ගෙවන්න ඔයාලට පුළුවන් වෙයිද? මැරෙනකන් කුලී ගෙවල් වල ජීවත් වෙන්න වෙයි. කුලී ගෙවල් වල අයිතිකාරයන්ගෙන් බැනුම් අහන්න වෙයි දවසක් කුලිය පරක්කු වෙද්දී. මැරෙනකම් බස් වල යන්න වෙයි. මම මේ තාම ජීවත් වෙන මුදල මේකට දැම්මේ නැහැ. මතක තියාගන්න මාසෙට ඕගොල්ලෝ 1,75,000ක් හොයන්න ඕනේ ලෝන් වලට විතරක්. මාසෙට 1,75,000ක් කියන්නේ කොච්චර ලොකු ගාණක්ද? සාමාන්‍යයෙන් ලංකාවේ සාමාන්‍ය මිනිහෙක්ගේ පඩිය කීයද? ඔයාලා කියයි. මං කලින් කිව්වා වගේ ඇයි අපි 1,75,000ක් ගෙවන්නේ? මේ කෝටි අපි අවුරුදු 20ක් ඉස්සරහට ලෝන් එකක් දානවනේ. මතක තියාගන්න අවුරුදු 20ක් ඉස්සරහට දැම්මත් අපි ඒකත් හදලා බලමුකෝ. කමන්නේ. අපි කැමති ඔයාලා කියනවා මම කැමති සර් අවුරුදු 22 ඉඳලා 42 වෙනකන් ලෝන් ගෙවන්න. අපි හදලා බලමු මේ රුපියල් කෝටියට අවුරුදු 20ක් ඉස්සරහට ලෝන් එක දැම්මත් ඒත් මාසෙට කීයක් ගෙවන්න වෙනවද කියලා. එතකොට අවුරුදු 22 පටන් ගත්තොත් අවුරුදු 42 වෙනකන් තමන් ලෙඩෙක් වෙනකන් තරුණකම යනකන් ලෝන් එකක් ගෙව්වත් ඒත් මාසෙට 83000ක් ගෙවන්න ඕන. ඊළඟට කන්නේ නැද්ද? බොන්නේ නැද්ද? අසනීපයක් වුණොත් බෙහෙත් ගන්නේ නැද්ද? අම්මට තාත්තට අසනීපයක් වුණොත් මොකද කරන්නේ? ආණ්ඩුවේ ඉස්පිරිතාලට ගිහිල්ලා පෝලිං වල ඉන්නවද? ඉන්ජෙක්ෂන් එකක් ගන්න සල්ලි නැහැ කිව්වොත් අර රුපියල් 20 කොල ගහගෙන ටිකට් විකුණ පාර ගානේ යනවද? මේ සියල්ල තීරණය වෙන්නේ මෙන්න මෙතන. දැන් පැහැදිලිද? මේ ලෝකෙවත් මේ රටවත් අපි හිතන තරම් ලස්සන රටක් නෙමෙයි.
මොන පාලකයෙක් පාලනය කරත් සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ මූලික අවශ්‍යතා ටික විතරක් පුරවගන්න ගේයි වාහනේයි අරගෙන එදිනෙදා තුන් වේල කාලා තමන්ගේ අම්මට තාත්තට තමන්ගේ ළමයින්ට සලකගෙන ජීවත් වෙන්න අඩුම ගානේ මාසෙට රුපියල් ලක්ෂ 2.5ක්වත් ඕනි. අඩුම ගානේ මාසෙට. හාල් කිලෝ එක ගානේ එන්න වැඩි වෙනවා. පාන් රාත්තලක ගානේ එන්න වැඩි වෙනවා. පිටි කිලෝ එක ගානේ එන්න වැඩි වෙනවා. එතකොට අපි හිතන තරම් මේ ලෝකේ ලස්සන නෑ. තමන්ගේ ජීවිතයේ ගේම් එක ප්ලේ කරගන්න ඕනේ තමන් විසින්මයි. ඒක නිසායි A level විභාගේ පාස් වෙන්න ඕනේ කියලා මම කියන්නේ. කවුරු මොනවා කිව්වත් අපිට තිබුණොත් විතරයි මිනිස්සු අපි ගාව මනුස්සකමට හරි ඉන්නේ. අපිට මුකුත් නැත්තම් මිනිස්සු කවුරුත් අපි ගාව නැහැ. අපේ අම්මා තාත්තා ඇරෙන්න. ඕක තමයි ජීවිතයේ ඇත්ත යථාර්ථය. දැන් ඔයාලට තේරෙනවද කොච්චර නරාවලකද ඕගොල්ලෝ ජීවත් වෙන්නේ? මේ මාස 3 ඇතුළත මේ විභාගේ ගේම් එක ගොඩ දාගත්තේ නැත්තම් අපි කොහොමද මේ ලයිෆ් එක ගොඩ දාන්නේ? දැන් මං කියන්නම් මාස 3ක් ඇතුළත කොහොමද මේ විභාගේ ගේම් එක ගොඩ දාගන්නේ කියලා. හොඳට මතක තියාගන්න ඔයාලට විභාගේ ගොඩ දාගන්න බැරි වුණොත් A level පාස් වෙලා හොඳ රස්සාවක් කරන්න බැරි වුණොත් අම්මා තාත්තට අසනීප වෙලා කවදා හරි දවසක එයාලා ලෙඩ වෙලා මැරෙනකම් බලාගෙන ඉන්න වෙයි. අසනීපයක් වුණාම ආණ්ඩුවේ ඉස්පිරිතාලේ පොලිමක ඉන්න වෙයි. මහ වැස්සේ බස් වලින් බැහැලා තෙමි එන්න වෙයි. උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා අවුරුදු 13ක් තිස්සේ අම්මයි තාත්තයි ඔයාලගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කරපු හැම දෙයක්ම වතුරේයි. අම්මයි තාත්තයි විඳපු දුකම ඔයාලා විඳිනවා බලාගෙන ඒ අහිංසක මිනිස්සු දෙන්නට හූල්ලන්න වෙයි. ඒක නිසා මතක තියාගන්න මේ මාස 3 ඇතුළත මේ විභාගේ ගේම් එක අපි ගොඩ දාන්න ඕනෙමයි. මොකද හේතුව අනාගතයේ තව අවුරුදු 2-3කින් ඔයාලට ජීවිතේ ගොඩ දාන්න නම් මාසෙට ලක්ෂ 2.5ක් ලෝන් වලට ගෙවලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න මාසෙට ලක්ෂ 2.5ක වැටුපක් හෝ ආදායමක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් කොහේ හරි පොඩි ඉඩම් කෑල්ලක බ්ලොග් ගල් වලින් බැඳලා ජනෙල් නැති ගේක තමයි ඉන්න වෙන්නේ. බස් එක එනකම් පැය ගාණක් පාරේ ඉන්න වෙනවා. මොටෝ බයික් එකක අවුවේ පිච්චි වැස්සේ තෙමි යන්න වෙනවා. මේ ඔක්කොටම විසඳුමක් හම්බෙයි. ලස්සන ගේක මේ වගේ පොඩි ගේක නෙමෙයි. ලස්සන ගේක ලස්සන වාහනයක තමන්ගේ අම්මා තාත්තව රජවරු වගේ ජීවත් කරවන්න. එයාලා ආස දේවල් කරවන්න. එයාලට අසනීපයක් හැදුනහම තියෙන හොඳම දොස්තර ළඟාවට යන්න. තමන් කසාද බඳින්දි තමන් ආසම විදිහට කසාද බඳින්න. ආසම විදිහට ලව් කරන්න. ආසම විදිහට තමන්ගේ ළමයිව පෝෂණය කරන්න පුළුවන් වෙයි. මෙන්න මේ මාස 3 ඇතුළත මෙන්න මේ ගේම් එක හරියට ප්ලේ කරගත්තොත්. මම කියන්නම් මේ A level වලින් A3ක් දාගන්නවා කියන්නේ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් දාගන්නවා කියන්නේ මහ දෙයක් නෙවෙයි. ඒ මාස 3 ඇතුළත මේ ගේම් එක ප්ලේ කරගන්න විදිහ තමයි දැන් මං කියන්නේ. මතක තියාගන්න. විභාගෙට තියෙන්නේ තව මාස 3යි. කොහොමද මාස 3ක් ඇතුළත බිඳුවෙම ඉන්න ළමයෙක් මේ ගේම් එක ගොඩ දාගන්නේ? පළවෙනිම දේ තමන් ගැන අව탁සේරුවෙන් දකින්න එපා. A level විභාගෙන් ආර්ට් වලින් හෝ වේවා බයෝ වලින් හෝ වේවා මොනවා හරි විෂය ධාරාවකින් ලංකාවේ අන්තිමයා වෙන්නේ ඔයාලා වගේම අම්මගේ බඩෙන් ඉපදිච්ච ළමයි. ලංකාවේ පළවෙනියා වෙන්නේ ඔයාලා වගේම අම්මගේ බඩෙන් ඉපදිච්ච ළමයි. ජීවිතේ අපිට වඩා ඉහළින් ඉන්නෙත් අපි වගේ මේව්. ජීවිතේ අපිට වඩා පහළින් ඉන්නෙත් අපි වගේ මේව්. එතකොට මිනිස්සෙක් ඉහළින් ඉන්නයි තව මිනිස්සෙක් පහළින් ඉන්නයි තව කෙනෙක් මැද ඉන්නයි හේතුව එයාගේ වාසනාවවත් පිනවත් ඒ කිසි දෙයක් නෙමෙයි තමන් හිතන විදිහේ වෙනස. මතක තියාගන්න. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ කල්පනා කරන්න ඕන දේ තමයි A level වලට මේ A3ක් ගන්නවා කියන එක මහා දෙයක් නෙවෙයි කියන එක. මේක ඕනම මෝඩයෙක් හිතන්න පුළුවන් නම් කරන්න පුළුවන්. දැන් ගාන හදලා බලන්න. A level වලට තියෙන්නේ මාස 3ක් වගේ නම් ආසන්න වශයෙන් තියෙන්නේ තව දවස් 100ක් විතර. විභාගේ කල් යනවද නැද්ද ඒව ගැන හිතන්න එපා. දවස් 100කින් විභාගේ තියෙනවා කියලා හිතන්න. අපි ප්‍රධාන විෂයන් 3 ගත්තොත් ඉංග්‍රීසි ඕනේ, සාමාන්‍ය පොදු පරීක්ෂණයේ ඕනේ. ප්‍රධාන වශයෙන් විෂයන් 3 ගත්තොත් එක විෂයකට අපිට තියෙන්නේ දවස් 33යි. හෙට උදේ නැගිටිද්දී එක විෂයකට තියෙන්නේ දවස් 32යි. ලබන සතියේ කතා කරද්දී එක විෂයකට තියෙන දවස් ගාන අඩු වෙලා. පැහැදිලිද?
මේ ගෙවෙන්නේ ඔයාලගේ ජීවිතේ වැදගත්ම දවස් ගාන කියන එක මතක තියාගන්න. හොඳට මතක තියාගන්න මං ඉස්සෙල්ලා කියපු ගාන සමාජයේ සතුටින් ජීවත් වෙන්න නම් මාසෙට ලක්ෂ 2.5ක් ඕනි. දැන් කොහොමද දවස් 100ක් ඇතුළත මේ වැඩේ ගොඩ දාගන්නේ? මතක තියාගන්න. පළවෙනිම දේ තමන් පාඩම් කරන තමන්ගේ කාමරයේ පිළිවෙල වෙන්න ඕනේ. එතන මකුළු දැල් බැඳිලා නම් හැමතැනම පොත් නම් මේසේ පොත් පිරීලා නම් ඒක හරියන්නේ නැහැ. පළවෙනිම දේ ඒක. ඊළඟට Tamanට මේසයක් නැත්තම් දුප්පත් ළමයි ඉන්නවනේ පාඩම් කරන්න කාමරයක් නැත්තම් කොතන හරි අඹ ගහක් යට ස්ටූල් එකක් තියාගෙන අඹ ගහක් යට පැදුරක් එලාගෙන පාඩම් කරත් ඒ තැන ඉදලකින් අතු ගාලා හරි පිළිවෙල වෙන්න ඕනේ. ඊගාවට Taman පාඩම් කරන තැන කොතනක හෝ මෙන්න මෙහෙම පේන්න ගහගන්න 2021 ඒ තුනයි කියලා. අපි ජයග්‍රහණයක් ලබන්න කලින් අපේ මනසේකට හුරු වෙන්න ඕනේ. මම මගේ පන්ති වල ළමයින්ට නම් ගහගන්න කියලා මේ කොලේ ටියුට් එකවද්දි ලංකාවේ කොහේ හිටියත් ඔන්ලයින් ක්ලාස් වල එවනවා. අපේ මනසේකට හුරු වෙන්න ඕනේ. ඒ තුනක් ගන්නවා කියන එක ලොකු දෙයක් නෙවෙයි කියලා අපිට පුළුවන් වෙන්න ඕනේ. හිතන්න. පාඩම් කරන තැන මෙන්න මේක ගහගන්න. ඊළඟට මම මගේ ප්ලෑන් එක කියන්න. සතියට තියෙනවා දවස් 7ක්. ඕගොල්ලෝ ප්‍රධාන විෂයන් 3 ගත්තොත් අපි හිතමු දැන් සතියේ දින 7 මම ලියනවා මෙහෙම. ඕගොල්ලෝ ලියන විෂයන් 3 අපි හිතමු උදාහරණයකට ඕගොල්ලෝ කරනවා සිංහල, අපි හිතමුකෝ දේශපාලන විද්‍යාව, පොලිටිකල් සයන්ස්, ඊළඟට අපි හිතමු ලොජික් කියලා උදාහරණයකට මොනවා හරි විෂයන් 3 BC හරි මොනවා හරි. මෙතන ඕගොල්ලෝගේ යාළුවෝ ඉන්නවා නම් බයෝ හරි මැත්ස් හරි මොනවා හරි කරන ඒගොල්ලෝගේ විෂයන් 3. මේ දවස් 7 ඇතුළත අපිට පන්ති නැති, අපිට වැඩ නැති එක දවසක් අපි අයින් කරන්න ඕනේ අනිවාර්යෙන්ම. හරිද? එක දවසක් අපි අයින් කරන්න ඕනේ අනිවාර්යෙන්ම. අපි හිතමු උදාහරණයකට අපිට පන්ති නෑ කියලා අඟහරුවාදා. ඔන්න අපි මේ දවස් 7න් අඟහරුවාදා අයින් කරනවා. එදාට ඔයාලා පොතක් අල්ලන්නවත් ඕනේ නෑ. එදාට ඔයාලා පාඩම් කරනවා කියලා හිතන්නවත් ඕනේ නෑ. එදාට ඔයාලා කිසි දෙයක් ගැන කල්පනා කරන්න ඕනේ නෑ. එදාට ඔයාලා ඔයාලගේ ජීවිතේ සතුට ගැන විතරක් හිතන්න. ආස දේවල් කන්න, ආස ගමන් බිමන් යන්න, ෆෝන් නොබනේවා, WhatsApp chat කරනේවා, Instagram යනේවා, FB stories දානේවා, YouTube බලනේවා. එදාට විතරක් කරන්න, එදාට පොත් ඕනේ නැහැ. මොකද මේ නිදහසේ ඉන්න දවස, මේ විවේකීව ඉන්න දවස නිසා තමයි මේ දවස් 6ේම වැඩ සාර්ථක වෙන්නේ. ඊට පස්සේ සතියට දවස් 2 ගානේ සබ්ජෙක්ට් ටික බෙදා ගන්න. උදාහරණයක් ඔයාලගේ සිංහල පන්තිය තියෙන්නේ බ්‍රහස්පතින්දා නම් ඕගොල්ලෝ සිංහල පාඩම් කරන්නේ බ්‍රහස්පතින්දා. පොලිටිකල් පන්තිය තියෙන්නේ සිකුරාදාට නම් දේශපාලන විද්‍යාව ඕගොල්ලෝ පොලිටිකල් පාඩම් කරන්න ඕනේ සිකුරාදාට. ලොජික් පන්තිය තියෙන්නේ ඉරිදාට නම් ඕගොල්ලෝ ලොජික් පාඩම් කරන්න ඕනේ ඉරිදාට. හරිද? ඊළඟට මේ දවස්වල බැලන්ස් වෙන්න මේ විදිහට මේක බෙදා ගන්න. එක ළඟ ළඟ දවස් දාගන්න එපා. සිංහල බ්‍රහස්පතින්දායි සිකුරාදායි ළඟ ළඟ දාගන්න එපා. විෂයන් ළඟ ළඟ වැටෙන්නේ නැති වෙන්න බෙදා ගන්න. හරිද? එතකොට එක විෂයකට තියෙනවා දවස් 2ක්. දැන් සිංහල වගේ විෂයකදී නම් ඕගොල්ලන්ට පේපර්ස් 2ක් තියෙන නිසා එක දවසකදී අපි සාහිත්‍ය පේපර් එක ගන්නවා. එක දවසකදී අපි ව්‍යාකරණ පේපර් එක ගන්නවා. මතක තියාගන්න මේ පාඩම් කරන සිස්ටම් එක ඇතුලේදී ඔයාලට පාඩම් කරද්දී එන ප්‍රශ්න මම කියන්නම්. පළවෙනිම එක තමයි ඕගොල්ලෝ සිංහල පාඩම් කර ඉන්නවා. අනේ මට සිංහල පුළුවන්, සිංහල වලට වඩා අමාරුයි ලොජික් කියලා සිංහල පොත වහලා තියලා ලොජික් පොත ගන්නවා. ලොජික් බල ඉද්දි මීට වඩා අපරාධ පොලිටිකල් පන්තියේ වැඩ වගේකුත් තියෙනවා කියලා පොලිටිකල් පොත ගන්නවා. ඒක වහලා තිබලා අපරාධ සිංහල කවි පාඩම් කරන්න තිබ්බා කියලා සිංහල පොත ගන්නවා. අන්තිමට කරපු දෙයක් නෑ. පොත් වලින් පොත් වලට මාරු වෙලා විතරයි. ආර්ට් කරන ඔයාලට විතරක් නෙමෙයි, බයෝ කරන ළමයෙකුටත්, මැත්ස් කරන ළමයෙකුටත්, කොමර්ස් කරන ළමයෙකුටත් තියෙන එකම ප්‍රශ්නේ පාඩම් කරනවා කියලා දවස් 30 මේසෙ ගාව ඉඳගෙන විෂයන් 3 පොත් මාරු කර ඉඳලා ටියුට් මාරු කර ඉඳලා කරපු දෙයක් නැහැ. මතක තියාගන්න. ඕගොල්ලෝ සඳුදාට පාඩම් කරන්නේ පොලිටිකල් සයන්ස් නම්, දේශපාලන විද්‍යාව නම්, ඒකේ පළවෙනි පේපර් එක නම් ඔයාලා හිතන්න ඕනේ මට විභාගෙට ලියන්න තියෙන්නේ පොලිටිකල් සයන්ස් විතරයි කියලා. පැහැදිලිද? අනිත් විෂයන් ගැන හිතන්නවත් එපා. හිතන්න ඕගොල්ලොන්ට වැඩියෙන්ම පුළුවන් සිංහල කියලා. අපි බ්‍රහස්පතින්දාට පාඩම් කරන්නේ සිංහල ෆස්ට් පේපර් එක කියලා හිතන්න. ඕගොල්ලොන්ට පුළුවන් මේක වුණත් අපරාධේ මේ වෙලාවේ මම ෆස්ට් පේපර් එක පාඩම් කරන්නේ මම මේ වෙලාවේ පොලිටිකල් පාඩම් කරා නම් හොඳයි කියලා ඒක වහලා පොලිටිකල් පොත ගන්න එපා. එදාට ඔයාලා හිතන්න ඕනේ විභාගෙට එන්නේ ඒක විතරයි කියලා.
ඒකයි මං කියේ පාඩම් කරන කාමරේ මේසේ පිළිවෙලට තියාගන්න. ඕගොල්ලෝ පාඩම් කරන්නේ සාහිත්‍ය නම් එදාට පාඩම් කරන්නේ කෙටි කතාද සද්ධර්ම රත්නාවලියද නාට්‍යද මොකද්ද? ඔයාලගේ මේසි උඩ තියෙන්න ඕනේ ඒ පොත විතරයි. වටේ පොත් තියෙද්දි තමයි හිත යන්නේ. එක තැන්වලට. ඒ වෙලාවේදී මේසි උඩ ෆෝන් තියෙන්න බෑ. සාමාන්‍යයෙන් මේ දවස්වල අම්මලා ටීවී බලනවා නම් එයාලට චුට්ටක් කියන්න. ඕගොල්ලෝ කාමරේ පාඩම් කර ඉද්දි ඕගොල්ලෝ ආස නාට්‍යවල තීම් මියුසික් එක යනවා ඇහෙද්දි. නාට්‍ය පටන් ගන්න මියුසික් එක යනවා ඇහෙද්දි ඉන්න බෑ වාගේ එකක් එනවා. ඔයාලා ළමයි. ඒ සාමාන්‍ය දෙයක්. අම්මලාට කියන්න එහෙම කරන්න එපා කියලා. මේ මාස 3 Tamanට සපෝට් කරන්න කියන්නේ. මොකද ඕගොල්ලොන්ට හොඳ රස්සාවක් කරලා මෙතනට එන්න බැරි වුණොත් එහෙම ඒකේ වගකීම ගන්න කවුරුත් කෙනෙක් නැහැ. ඔයාලම තමයි ඔයාලගේ ජීවිතේ වගකීම ගන්න වෙන්නේ. ඊළඟට එදාට හිතන්නේ පාඩම් කරන්නේ සිංහල විතරයි කියලා. ඉස්සෙල්ලාම මෙහෙම කාලසටහනක් හදාගන්න. ඊළඟ පියවර. අපි පාඩම් කරනවා කියලා මේ දවසේ මොනවද කරන්නේ? ළමයින්ට තියෙන ඊළඟ ප්‍රශ්නේ. මම කාලසටහනක් හදාගන්නම්. මට ප්‍රශ්නයක් නෑ. මම විවේක දවසත් අයින් කරගන්නම්. මම ෆෝනුත් අයින් කරන්නම්. හරිද? මට එදාට මේ පාඩම් කරන වෙලාවට ෆෝන් නොබන්න ඕනේ නෑ. මම ඇඳට යන්නෙත් නෑ. ඊගාව වැදගත් කාරණාව. අනේ පොඩි රෙස්ට් එකක් ගන්න ඇඳට යනවා කියලා පැය භාගයකට යන්න එපා. ආයෙත් නැගිටින්න වෙන්නේ පහුවදාට තමයි. මම පාඩම් කරනවා කියලා මේසේ ඉඳගෙන මොනවද කරන්න ඕනේ කියන එක තමයි මම මේ කියන්නේ. දැන් හිතන්න. අද දවස බ්‍රහස්පතින්දා පොඩි පොතක් හදාගන්න. half sheet කොළ හරි full scap කොළ හරි ওই පන්ති වලින් දෙන hand bill හරි ඒවා නමලා පොඩි පොතක් මේ අල්ල විතර size පොතක් හදාගෙන පාඩම් කරන්න පටන් ගන්න කලින් උඩින් දිනේ ලියන්න. අපි හිතමුකෝ 2021යි 6යි 25 කියලා උදාහරණයකට. එතකොට උදාහරණයක් ගත්තොත් 6යි 25 කියලා කියන්නේ සිකුරාදා. සිකුරාදාට අපිට පාඩම් කරන්න තියෙන්නේ political science. හරිද? එතකොට අපි ලියා ගන්නවා මෙතනින් පොලිටිකල් හරි අපි දේශපාලන විද්‍යාව හරි මොකක් හරි කියලා ලියා ගන්න. මේ පොතේ අපි පාඩම් කරන්න පටන් ගන්න කලින් ඔන්න ඔය ටික ලියන්න ඕනේ. මගේ නම් පුද්ගලික විශ්වාසයේ සමහරට ඔයාලගේ විශ්වාසෙත් එක්ක මේක ක්ලෑෂ් වෙනවා ඇති. රැයට පාඩම් කරන එක හොඳයි කියලා. හැබැයි යම් කිසි කෙනෙක් කියනවා නම් මට පාඩම් කරන්න හොඳ උදේ පාන්දර කියලා. ඒක ඔයාලගේ කැමැත්ත. මොකද හේතුව උදේ පාන්දර මං ඒ ලෙවල් කරන කාලේ මම පාඩම් කරන්න try කරලා තියෙනවා. පාන්දර 3ට නැගිටලා නිදිමත යවලා අරව මේවා කරලා මේසේ ගාව පුටුවේ ඉඳගනිද්දී 3:00මාරයි. පොත පෙරලලා ඒකට රෙඩි වෙද්දි 4යි. ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි 6:00මාරයි එලි වෙලා. පාන්දර චුට්ටක් ඉක්මනට වෙලාව යන ගතියක් තියෙනවා. හැබැයි රැයට පාඩම් කරොත් අපිට ඕන තරම් වෙලාව පිටිපස්සට තියෙනවා. ඒක හන්දා අපි සාමාන්‍යයෙන් රැයට පාඩම් කරනවා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. හැබැයි ඔයාලට හිතෙනවා නම් උදේ පාන්දර පාඩම් කරද්දී ඔයාලට හිතට යයි කියලා උදේ පාන්දරට කරන්න. මම හදන්නම් දල වශයෙන් රැයට. අපි පාඩම් කරන්න ඉඳ ගන්න වෙලාව. අපි හිතමු අපි ඉඳ ගන්නවා පාඩම් කරන්න රෑ 7ට. 7යි PM කියලා ලියලා අර පොතේ ආරම්භය කියලා ලියන්නලා. 7යි PM කියලා අර පොතේ ආරම්භය කියලා ලියන්න. මේ පොත අපි හදාගන්නේ අපි තුලම සොවන් විනයක් ඇති කරගන්න. හරිද? ෆෝන් ඕෆ් කරන්න. ගේ ඇතුලේ ඉන්නේ කාට හරි කරදරයක් වුණොත් දැනගන්න පුළුවන් නේ ගෙදර මිනිස්සුන්ගේ වෙන ෆෝන් තියෙනවනේ. එතකොට ඕගොල්ලෝ හැම වෙලේම මතක තියාගන්න අද පොලිටිකල් නම් මං ආයෙත් කියන්නේ ඔයාලා හිතන්නේ විභාගෙට ලියන්නේ පොලිටිකල් සයන්ස් විතරයි කියලා. අපි 7 ඉඳලා 8:30 වෙනකන් පාඩම් කරනවා. 8:30ට පොඩි විවේකයක් ගන්නලා. ඒ කියන්නේ පැය එකමාරකින් පස්සේ කරන දේවල් සාමාන්‍යයෙන් ඔළුවලට යන්නේ නැහැ. ඕක තමයි ඇත්ත නේ. ඉස්කෝලේ ගියාම බලන්න පළවෙනි පීරියඩ් දෙකේ කරන දේවල් තරම් අන්තිම පීරියඩ් වල කරන දේවල් ඔළුවට යන්නේ නැහැ. පැය එකමාරකට සැරයක් විනාඩි 20ක විනාඩි 15ක විතර ඉන්ටර්වල් එකක් ගන්න ඕන විවේකයේ කියලා ලිව්වා. ඊගාවට ඕගොල්ලෝ ආයි 8:45ට එනවා. ආයි ආරම්භය කියලා ලිව්වා. මේ විවේකයේ වෙලාවේ ෆෝන් ඔන් කරන්නේ නැත්නම් හොඳයි. මොකද data ඔන් කරාට පස්සේ මොකෙක් හරි යාළුවෙක් මැසේජ් එකක් දාලා තිබ්බොත් ඒ මාර වැඩේ මචං මට උඹට කියන්න දෙයක් තියෙනවා පුළුවන් වෙලාවක කෝල් එකක් ගනින් අද ගන්න එපා හෙට ගනින් කිව්වොත් මේ රෑ එළි වෙනකම්ම ඒක දැනගන්නකම් වැඩක් කරගන්න බෑ. හොඳම දේ දවසේ පාඩම් කරන එක ඉවර වෙනකම් ඕගොල්ලෝ ෆෝන් අල්ලන්නේ නැති එක. හරිද? ඊගාවට 8:45ට ඉඳගත්තා. පැය එකමාරක් ගියාම 9:45 10යි කාල. 10යි කාලට ආයි විවේකයක් ගන්න. ඔය වෙලාවේ වතුර එකක් බොන්න, ඇවිදලා එන්න. 10යි කාලට විවේකයක් අරගෙන ආයි 10:30ට ඉඳ ගන්නවා ඔයාලා. ආයි 10:30ට ආරම්භය.
ඔන්න රෑ 12ට ආයි විවේකය. අම්මලාට කියන්න ළමයි පාඩම් කරද්දී අම්මලා ඇහැරලා ඉන්න එපා. අම්මලා ඇහැරලා ඉද්දී ළමයි පාඩම් කරද්දී ළමයාට ඒක පාඩම් කරන්න උදව්වක් නෙමෙයි මානසික වදයක්. ළමයාට දුක හිතෙනවනේ අම්මා ඇහැරලා ඉන්නවා කියලා. හරිද? 12යි දැන්. අපි ඉන්ටර්වල් එකක් අරගෙන 12යි කාලට ආයෙත් එනවා. එතකොට AM මෙතන 12යි PM නෙමෙයි 12යි AM පාන්දරනේ. ඊළඟට 12යි 15ට ඇවිල්ලා 1:45යි AM වෙද්දී ඔන්න පාඩම් කරපු එක ඉවරයි. එතකොට අන්තිමට එකතු කරන්න මේ පොතේ පැය එකහමාරයි. හරිද? මෙතන පැය එකහමාරයි. මෙතන පැය එකහමාරයි. ඊගාවට මේ දෙක එකතු කරාම පැය එකහමාරයි. අන්තිමට පොතේ ලොකුවට ලියන්න පැය 6යි කියලා. මම කියනවට මාව විශ්වාස කරලා එක දවසක් මේ වැඩේ කරලා බලන්න. Tamanට Taman ගැන පුදුම ආඩම්බරයක් දැනෙනවා. ඉස්කෝලේ ගුරුවරු මාව කාලකන්ණියෙක් කියලා පැත්තක දාලා තිබ්බේ. පන්තිවල ගුරුවරු මාව ජෝක් එකට ගත්තේ. මං වටේ ඉන්න යාළුවෝ මාව පැත්තක දාලා තිබ්බේ. අපේ නෑදෑයෝ මාන් ගැන කේලම් අම්මලාට කියලා මාව නැත්තට නැති කරලා තිබ්බේ. ගෙදරදී වුණත් මට තියෙන්නේ අඩු සැලකිල්ලක්. එහෙම නැති වෙන්න පුළුවන්. හැබැයි මම මගේ සුව උත්සාහයෙන් මේ කියන දවසේ පොලිටිකල් සයන්ස් විතරක් පැය 6ක් පාඩම් කරා. මතක තියාගන්න ඊළඟ දවසේ රෑ පාඩම් කරනකන් ඉවසිල්ලක් නැති වෙනවා. Tamanට Taman ගැනම මාර ගෞරවයක් ඇති වෙනවා. හොඳට මතක තියාගන්න Taman පාඩම් කරනවා කියලා අම්මලාට කියන්න වටේ නෑදෑයොත් එක්කයි වටේ ගෙවල් වල මිනිස්සුත් එක්කයි කියන්න යන්න එපා කියලා. එහෙම වුණාම බලාගෙන ඉද්දී ඒක අසාර්ථක වෙනවා. යාළුවොත් එක්ක දැනුම් කරුණු සාකච්ඡා කරනවට වඩා අර යාළුවෝ සෙට් වෙලා පාඩම් කරනවට වඩා ඒවා ගොඩක් වෙලාවට හරියන්නේ නැහැ. විභාගෙ ලියන්න ඕනේ තනියම ඉන්ඩිවිජුවල් ගේම් එකක්. එතකොට Taman තනියම කරන්න. ඊළඟ දවසේ ඔයාලට හිතෙයි ඇයි මං 1:45ට නිදාගන්නේ? මට පුළුවන් තව පැය එකහමාරක් පාඩම් කරන්න. එළි වෙනවා දැනෙන එකක් නෑ. ඕගොල්ලෝ අද පාඩම් කරන්නේ කෙටි කතා කියලා හිතන්නකෝ. පළවෙනි කෙටි කතා දෙක මේ පැය එකහමාරේ කියව ගන්නවා. දෙවෙනි පැය එකහමාරේ ඒ කෙටි කතාවල උදාහරණ පාඩම් කර ගන්නවා. තුන්වෙනි පැය එකහමාරේ ඒ කෙටි කතාවල අවස්ථාලි සම්බන්ධ ලියන විදිය බලනවා. හතරවෙනි පැය එකහමාරේ මේ වෙද්දි නිින්ද යන නිදිමත එනවනේ. මේ වෙද්දි නිින්ද යන ලෑස්තිනේ. ටයිම් එක තියලා ප්‍රශ්න 3ක් ලියලා ඒ ප්‍රශ්න 3 අපිට පෝස්ට් කරලා එවන්න. අපි ඒවා බලවලා එවන්නම්. අපේ පේපර්ස් බලන්නේ ඉස්කෝලවල ගුරුවරු පේපර් මාකින් යන. එතකොට පොලිටිකල් සයන්ස් කරද්දිත් එහෙමයි ලොජික් කරද්දිත් එහෙමයි. ඔයාලා දන්නේම නැතුව ඔයාලගේ මට්ටම උඩ නගී. මතක තියාගන්න ජීවිත කාලෙ වෙනුවෙන්ම මේ මාස 3 නින්දට කැප කරන්න එපා. Taman මැරෙනකම්ම ජීවිත කාලෙ වෙනුවෙන්ම මේ මාස 3 ෆෝන් වලට ගෙවන්න එපා. Taman මැරෙනකම්ම ජීවිත කාලෙ වෙනුවෙන්ම මේ මාස 3 Tamanට අවංකව වැඩ කරන්න. මං කියන දේ හරියට හිතට ගත්තොතින් එහෙම මේ විදිහට මේ ෂෙඩියුල් එක ඇතුලේ වැඩ කරලා මේ ගේම් එක ගහගත්තොතින් එහෙම Taman ආසගේක Tamanට ජීවත් වෙන්න පුළුවන් වෙයි. Taman ආස වාහනයක රැජිනක් වගේ අම්මව තියාගෙන රජෙක් වගේ තාත්තව තියාගෙන එයාලා ආස තැන් වලට එක්කයි යන්න පුළුවන් වෙයි. අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතේදී කරන්නේ අපි ආස ඇඳුම රුපියල් 10000යි. හැබැයි අපිට ගන්න පුළුවන් එක 1500යි. අපි 10000ක හිතේ තියාගෙන 1500 ඇඳුම ගන්නවා. අපි ආස ෆෝන් එක ලක්ෂ 3යි. අපිට ගන්න පුළුවන් 15000ක එකක්. මම කවදා හරි ලක්ෂ 3ක එකක් ගන්නවා කියලා හිතාගෙන 15000ක එකක් ගන්නවා. එහෙම නෙමෙයි. අපේ ජීවිතේ බොහොම කෙටි. අපි ආස දේවල් කරන්න ඕනේ. නීතියට වැරදි නැත්තම් සදාචාරයට වැරදි නැත්තම් අපි ආස දේවල් කරලා ජීවත් වෙන්න ඕනේ. ඒකට ඇත්තටම සල්ලි තියෙන්න ඕනේ. ඒ සල්ලි වලට හොඳ රස්සාවක් තියෙන්න ඕනේ. මේ ප්ලෑන් එක හරියට ගහගෙන මේ මාස ගාන ඇතුළත විභාගෙ ගොඩ දාගත්තොතින් ඔයාගේ රත්තරන් අම්මටයි තාත්තටයි ඔයා ගැන ආඩම්බර වෙන්න පුළුවන්. මම මේ ලෝකෙට හැදුවේ වැඩක් තියෙන කෙල්ලෙක්ව කොල්ලෙක්ව කියලා. අද ඇනුම්පද කියන නෑදෑයෝ ඇනුම්පද කියන ළඟම මිනිස්සු එදාට ඔයාගේ පස්සෙන් එයි. අද ඔයාව කොන් කරපු ගුරුවරු ඉස්කෝලේ කොන් කරපු ශිෂ්‍ය නායකයෝ එදාට ඔයාව ඉස්කෝලේ උත්සවවලට ගෙන්නයි. ඉස්කෝලේ නම බබලපු කෙනෙක් කියලා. හොඳට මතක තියාගන්න. අපි කොහොම හරි මේ ගේම් එක ගොඩ දැම්මොතින් එහෙම අපිට මාසෙට ලක්ෂ 2කමාරක් නෙවෙයි. අපිට මාසෙට කෝටි ගාණක් හොයන්න පුළුවන්. ලක්ෂ ගාණක් හොයන්න පුළුවන්. හොඳ රස්සාවක් කරන්න පුළුවන්. තමන්ගේම බිස්නස් එකක් කරන්න පුළුවන්. හොඳට දැනුම එකතු කරගෙන හොඳ උපාධියක් කරලා. එහෙම නැති වුණොත්
ඔයාලගේ ජීවිතේට වෙන්නේ එදා වේලා හම්බ කරගන්න. මේ වගේ ලෙඩක් ආවොත් 5000 බඩු මල්ල දෙනකම් බලාගෙන ඉන්න. දේශපාලකයන්ගේ පස්සෙන් රස්සා ඉල්ලගෙන යන්න. අම්මට තාත්තට අසනීපයක් වුණාම ලෙඩේ හොඳ වෙනකම් බලාගෙන ඉන්න. ගමේ කඩෙන් ණයට බඩු ගන්න. හැබැයි ජීවිතේ තියෙන්නේ එතන නෙමෙයි. ආස ඇඳුම ඇඳලා, ආස වාහනයක, ආස විදිහට, ආස තැනකින් කාලා, කාඩ් එකෙන් සල්ලි ගෙවලා, ගෙදර එන තැන. ගමේ මිනිසුත් එක්ක ඉස්සරහා පොල් මලක් ගහගෙන වන්දනා ගමනක් යන එක ඇතුලේ නෙමෙයි සතුට තියෙන්නේ. නිවාඩුවට අම්මවයි තාත්තවයි පිටරටකට එක්කයි යන එක ඇතුලේ. ඒ සියල්ල ඔයාලට කරන්න පුළුවන් වෙන්නේ මේ මාස 3 ඇතුළත මං මේ කියලා දීපු විදිහට මේ ගේම් එක හරියට ගැහුවොත් විතරයි. මෙතන ලංකාවේ හැමතැනම ළමයි ඉන්නවා. මේ පන්ති ඇතුළත හොඳට මතක තියාගන්න. විභාගෙන් ලංකාවේ පළවෙනිය වෙලා තමන්ගේ ජීවිතේ ශාස්ත්‍රීය කරගන්නෙත් ඔයාලා වගේ එකෙක්. විභාගේ ෆේල් වෙලා තමන්ගේ ජීවිතේ නන්නත්තර කරගන්නෙත් ඔයාලා වගේ එකෙක්. තමන් කොතෙන්ට වැටෙනවද කියලා තීරණය කරන්නේ ඔයාලා. හොඳට මතක තියාගන්න. ජීවිතේ දිනන මිනිස්සු අඩුයි. ජීවිතේ පරාද වෙන මිනිස්සු තමයි වැඩි. හොඳට ප්ලෑන් කරලා උත්සාහ කරන්න. ජීවිතේ දිනන මිනිස්සුන්ගේ සීමිත පිරිස අතුලට වැටෙන්න. ඒක ඔයාලට කරන්න පුළුවන් කියලා හිතේ විශ්වාසය තියාගන්න.